sorting method එකක් වන මෙන්න මේ selection sort කියන ක්‍රමය. දැන් අපිට list එකක් තියෙනවා. මේ list එකේ අවයව ආරෝහණ පිළිවෙලට පෙළ ගස්සන්න අවශ්‍ය වෙලා තියෙනවා. අපි මේක කලින් පාඩමේදී bubble sort කියන ක්‍රමයේදී ආරෝහණ පිළිවෙලට පෙළ ගැස්සුවා. අද අපි මේක පෙළ ගස්සන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් sort කරන්න බලාපොරොත්තු වෙන්නේ ආරෝහණ ක්‍රමයට මෙන්න මේ selection sort කියන ක්‍රමය යොදාගෙන. මේකෙදී අපි මුලින්ම මේ ලිස්ට් එකේ තියෙන අවයව වලින් කුඩාම අවයවය කියන්නේ එක කියන අවයවය තමයි මේ ලිස්ට් එකේ කුඩාම අවයවය. ඒක හොයාගෙන ඒක පළමු අවයවයේ විදිහට ස්ථානගත කිරීමක් කරනවා. මේ ලිස්ට් එකේ තියෙන අවයව වලින් කුඩාම අවයවය හොයාගෙන ඒක ලිස්ට් එකේ පළමු අවයවයේ විදිහට ස්ථානගත කිරීමක් කරනවා මෙන්න මේ විදිහට. දැන් මෙන්න මෙහෙම ලිස්ට් එකේ කුඩාම අවයවය ආරම්භයට පෙළ ගැස්සුවට පස්සේ මේ ලිස්ට් එක කොටස් දෙකකට කැඩෙනවා. sorted part එක නැත්නම් පිළිවෙලක් තියෙන කොටස සහ පිළිවෙලක් නැති කොටස unsorted part කියලා. දැන් මේ ලිස්ට් එකේ මුළු අවයව වලින් කුඩාම අවයවය ආරම්භයට අවිල්ලා තියෙනවා. දැන් මේක කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ වගේ Python code එකක්. මේකට අපිට යොදා ගන්න පුළුවන් මෙන්න මේ වගේ Python code එකක්. මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි බලමු. මෙතන for loop එකක් භාවිතා කරලා තියෙනවා. for loop එක ක්‍රියාත්මක වෙන්නේ i වලාගය බිඳුවේ සිට 4 දක්වා. ඒ කියන්නේ මේ ලූපය වාර 5ක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙතන මේ තියෙන කොටසේ අගයන් සංසන්දනය කිරීමක් කරන්න තියෙනවා. ඇත්තටම පළමු අගය ඉතිරි අගයන් එක්ක සංසන්දනය කරන්න තමයි මේ ප්‍රකාශය යොදලා තියෙන්නේ. එතකොට මේ තුන්වෙනි ප්‍රකාශය යොදලා තියෙන්නේ මෙන්න මේ අවයව දෙක හුවමාරු කරන්න. x බිඳුව කියන අවයවය සහ xi කියන අවයවය හුවමාරු කරනවා. මෙතන xi කියන අවයවය සහ x බිඳුව කියන අවයවය හුවමාරු කිරීමක් කරනවා. අපි මේක බලමු වඩාත් පැහැදිලිව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ආරම්භයේදී for loop එක මේ විදිහට යොදලා තියෙනවා. ආරම්භයේදී ගන්න i වලාගේ බිඳුව. i වලාගේ බිඳුව කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට එනවා බිඳුව කියන අගය. එතෙන්ට බිඳුව කියන අගය ආවා කියලා කියන්නේ x බිඳුව කියන්නේ මෙන්න මේ 12 කියන අගය. ඉන්ඩෙක්ස් අගය මේ තියෙන x බිඳුව කියන එකෙන් නිරූපණය කරන්නේ මෙන්න මේ බිඳුව කියන ඉන්ඩෙක්ස් එකට අදාළ අගය. ඒ කියන්නේ 12 කියන අගය. නැවත තියෙන්නේ x බිඳුව කියන අවයවය. ඒකෙදි නිරූපණය වෙන්නේ මෙන්න මේ පළමු අගය. එතකොට මේකට අනුව ඔබට පේනවා ඇති x බිඳුව කියන එක. ඒ කියන්නේ 12 විශාලයි 12 කියන තර්කය මෙතන ගොඩ නැගෙන්නේ. මේ තර්කය අසත්‍ය වෙනවා. මේ තර්කය අසත්‍ය වුණාට පස්සේ මේ පහලින් තිබිච්ච කේතය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතෙන්ට එන්නේ නැහැ. අවයව හුවමාරු වීමක් කිරීමට අදාළ කේතය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් i වල බිඳුව කියන අගයට ක්‍රියාත්මක වෙලා අවසానයි. ඊට පස්සේ මේක ක්‍රියාත්මක වෙනවා i වලාගේ එකට. i වලාගේ එකට ක්‍රියාත්මක වෙනකොට මෙතන එනවා i අගය වෙනුවට 1 කියන අගය. එතකොට x බිඳුව කියන්නේ 12 කියන අවයවය. x1 කියන්නේ 2 කියන අගය. එතකොට මෙතෙන්දී මේ තර්කය මොකද වෙන්නේ? මේකෙන් අදහස් වෙන්නේ 12 විශාලයි 2 කියන එක තර්කය සත්‍යයි. තර්කය සත්‍යයි කියලා කියන්නේ මෙන්න මේ ප්‍රකාශය ක්‍රියාත්මක වෙනවා. මේ තර්කය සත්‍ය වුණොත් මේ ප්‍රකාශනය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අගයන් හුවමාරු වීම සිද්ධ වෙනවා මේ විදිහට. x බිඳුව කියන අවයවය වෙනුවට 1 කියන අගය දාගන්න. x1 කියන අවයවය වෙනුවට x බිඳුව කියන ඉන්ඩෙක්ස් එක සහිත අගය දාගන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේ 12 සහ 2 කියන අගයන් දෙක හුවමාරු වීමක් වෙනවා. එතකොට i වලාගේ එකට ක්‍රියාත්මක වෙලා ඉවරයි. ඊට පස්සේ යනවා i වලාගේ දෙකට. ඒකෙදිත් මෙතන තර්කය තියෙනවා. ඔබට පේනවා ඇති පැහැදිලිව x බිඳුව කියන්නේ 2 කියන අගය. x2 කියන්නේ 24 කියන අගය. මේ ඉන්ඩෙක්ස් එක 2 කියන අගය. x බිඳුව කියන්නේ ඉන්ඩෙක්ස් එක බිඳුව කියන අගය. එතකොට මේ තර්කය අසත්‍ය වෙන නිසා මේ ප්‍රකාශනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතෙන්දී අවයව හුවමාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඊට පස්සේ අපිට යන්න පුළුවන් i වලාගේ බිඳුව කියන එකට.
එතෙන්ට ගියාම ඔබට පේනවා ඇති එතෙන්දිත් තර්කය අසත්‍ය වෙනවා. ඒ නිසා තුන්වෙනි ප්‍රකාශය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හුවමාරු වීමක් වෙන්නේ නැහැ අවයව. ඊට පස්සේ යනවා අය වෙලා ගිය 4ට. එතෙන්දී බලන්න ඔබට පේනවා ඇති මේ තර්කය සත්‍ය වෙනවා. x2 x බිඳුවට අදාළගේ 2 x4ට අදාළගේ 1 2 විශාල එකද? ඔව්. සත්‍ය නිසා මේ ප්‍රකාශය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අගයන් හුවමාරු වීමක් සිද්ධ වෙනවා මෙන්න මේ විදියට. ඒ කියන්නේ 2 සහ 1 කියන අවයව හුවමාරු වීමක් වෙනවා මෙන්න මේ විදියට. එහෙනම් අයිවලාගේ 4 ක්‍රියාත්මක වෙලා ඉවර වෙනකොට ඒ කියන්නේ for loopේ අයිවලාගේ බිඳුවේ සිට 4 දක්වා විතරයි මේක ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඒ අවස්ථාව වෙනකොට බලන්න අපි ආරම්භයේදී කියුවා මේ ලිස්ට් එකේ තියෙන කුඩාම අගය ආරම්භයට පෙළගස්සන්න තමයි මේ කේතේ යොදාගන්නේ. බලන්න ඔබට පේනවා ඇති කුඩාම අගය ආරම්භයට පෙළගැසලා තියෙන බව. දැන් එහෙමනම් ලිස්ට් එකේ අපිට ලැබෙන්නේ මේ වගේ කොටසක්. මෙන්න සෝට් වුණා. කුඩාම අගය ආරම්භයට ආවා. දැන් මේ තියෙන්නේ unsorted part එක නැත්තම් පිළිවෙලක් නැති කොටස. දැන් අපි කරන්නේ මේ කොටසෙන් කුඩාම අගය අරගෙන ඒක ඒ අපිළිවෙල කොටස නැත්තම් unsorted part එකේ ආරම්භක අගයේ විදියට ස්ථානගත කිරීම කරන්න යන්නේ. මේකටත් යොදාගන්නේ අර කලින් ක්‍රමෙම තමයි. මේ විදියට කුඩාම අගය හොයලා ආරම්භයට දැම්මා. බලන්න නැවත මේ unsorted part එකේ තියෙන කුඩාම අගය මේකේ ආරම්භක අගයේ විදියට සෙට් කරනවා. එතකොට මේ ලිස්ට් එක කොටස් දෙකකට කැඩෙනවා. sorted part එක සහ unsorted part එක. එතකොට ඔබට පේනවා ඇති මේ sorted part එකේ කුඩාම අගයන් දෙක නිවැරදි අනුපිළිවෙලට පෙළ ගැසිලා තියෙනවා. ලිස්ට් එකේ තිබිච්ච කුඩාම අගයන් දෙක අනිත් කොටසේ අගයන් කිසිම පිළිවෙලක් නැති විදියට තමයි තියෙන්නේ. දැන් එහෙනම් අපි ඊළඟට ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ unsorted part එකේ තියෙන කුඩාම අගය මේ කොටසේ නැත්නම් මේ කහ පාටින් සලකනු කරලා තියෙන කොටස තුල ආරම්භක අගයේ විදියට පෙළ ගසන්න. ඒකෙදි දැන් මේ unsorted part එකේ තියෙන කුඩාම අගය ඔබට පේනවා ඇති. ඊට කලින් අපි බලමු දැන් මේ ක්‍රියාව කරන්න අවශ්‍ය Python code එක. ඒ කියන්නේ 2 කියන අගය මේ විදියට මෙතෙන්ට පෙළ ගසන්න අවශ්‍ය Python code එක. එතකොට අපිට ආරම්භයේදී තිබුණේ මේ වගේ list එක කියන අගයේ අදාළ ස්ථානයට ආවට පස්සේ එතකොට මේකට අදාළ Python code එක මේ තියෙන්නේ ආරම්භයේදී තියෙන්නේ මේ වගේ list එකක්. එතකොට මෙන්න මේ Python code එක ක්‍රියාත්මක කරාට පස්සේ ඔබට ලබා ගන්න පුළුවන් අර අපි කලින් දැකපු 1 සහ 2 මෙන්න මේ විදිහට ස්ථානගත වෙලා තියෙන list එකක්. එහෙනම් ආරම්භයේදී තියෙන්නේ මේ list එකේ අවයව මේ විදිහට තියෙන්නේ. මෙන්න මේ කේතය ක්‍රියාත්මක කරාට පස්සේ ඔබට පෙර ස්ලයිඩ් එකේ තිබිච්ච list එක ලබා ගන්න පුළුවන්. අපි එහෙනම් මේක බලමු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ unsorted part එකේ තියෙන කුඩාම අගය 2 කියන අගය මේ කොටසේ ආරම්භයට පෙළ ගස්සන්න තමයි මේ කේතය යොදාගන්නේ. මේ තියෙන එකට අදාළ කේතය කලින් කේතයට බොහෝ සමානයි. හැබැයි ඔබට පැහැදිලිව පේනවා ඇති එක තැනක් වෙනස්. මෙතන අයිවලාගේ දැන් තියෙන්නේ 1. කලින් තිබුණේ බිඳුව. ඒ වගේම මෙතන තියෙන්නේ x1 කලින් තිබුණේ x බිඳුව. මේ තැන් වෙනස් වෙලා තියෙනවා. දැන් මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බලමු. දැන් මේක ක්‍රියාත්මක කරන්නේ unsorted part එකේ තියෙන කුඩාම අගය හොයාගන්න අයිවලාගේ 1. මොකද මේක පටන් ගන්න මේ for loop එක අයිවලාගේ 1කින්. ඒ නිසා අයිවලාගේ 1 විට ඔබට කලින් වගේ මේකත් දකින්න ලැබෙනවා තර්කය අසත්‍යයි. ඒ නිසා මේ හුවමාරු කිරීමේ කේතය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊට පස්සේ අයිවලාගේ 2ට ඒ තර්කය අසත්‍යයි. අවයව හුවමාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ මෙතනත්. ඊට පස්සේ අයිවලාගේ 3ට බලන්න මෙන්න මේ අවස්ථාවේදී මොකද වෙන්නේ තර්කයේ සත්‍ය වෙනවා. ඒ කියන්නේ එහෙනම්
මෙන්න මේ ප්‍රකාශය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අවයව මේ විදිහට හුවමාරු වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අයිවලාගේ 4ට බලමු. ඔබට පේනවා ඇති එතෙන්දිත් මේ තර්කයේ සත්‍ය වෙන බව. ඒ කියන්නේ මේ ප්‍රකාශය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අගයන් හුවමාරු වීමක් සිද්ධ වෙනවා මේ විදිහට. ඒතර අයිවලාගේ 4ට ක්‍රියාත්මක වෙලා අවසාන වෙනකොට ඔබට පේනවා ඇති මේ ලිස්ට් එකේ 1 සහ 2 කියන අගයන්. ඒ කියන්නේ කුඩාම අවයව දෙක පෙළ ගැසලා තියෙනවා නිවැරදිව. ඒ කියන්නේ sorted part එක අපිට ලැබිලා තියෙනවා. unsorted part එක තමයි ඉතුරු කොටස. ඒ කියන්නේ 24 12 7 කියන කොටස තමයි unsorted part එක. දැන් ඒ කේතය ක්‍රියාත්මක වෙලා අවසාන වෙනකොට අපේ ලිස්ට් එකේ අවයව මෙන්න මේ විදිහට පෙළ ගැසලා තියෙනවා. මේක එතකොට මේ තියෙන්නේ රතු පාටින් තියෙන නම්බර්ස් දෙක තියෙන්නේ, අවයව දෙක තියෙන්නේ sorted part එකේ, කහ පාටින් මේ සලකුණු කරලා තියෙන්නේ unsorted part එක. එවනම් දැන් ඊළඟට කරන්නේ මෙන්න මේ unsorted part එකේ කුඩාම අගය හොයාගෙන ඒක මේකේ ආරම්භයට පෙළ ගස්වන එක. කලින් වගේම තමයි මේකත් මේ විදිහට පෙළ ගැස්වීමක් කරනවා. එතකොට අපිට මෙහෙම පෙළ ගැස්සුවට පස්සේ දැන් 1 2 7 කියන අවයව නිවැරදිව පෙළ ගැසිලා තියෙන ඕඩර් එකට පිළිවෙලට. ඒ හින්දා ඒකට අපි කියනවා sorted part එක. අනිත් කොටසට කියනවා unsorted part එක. එතකොට මේක කරන්න අපිට යොදා ගන්න Python කේතය බලමු. එතකොට මෙන්න මේ අවස්ථාවට එන්න කලින් අපිට තියෙන්නේ මේ වගේ ලිස්ට් එකක්. unsorted part එකේ අවයව 3ක් තියෙනවා. මේ තුනෙන් කුඩාම අගය 7 කියන අගය මෙන්න මෙතෙන්ට 2 සහ 24 අතරට ගන්න ඕන. ඒකට අදාළ කේතය මේ තියෙන්නේ Python කේතය. මේ unsorted part එකේ තියෙන කුඩාම අගය හොයාගන්න තමයි මේක යොදාගන්නේ. මේකෙදිත් අර විදියටම යොදා ගන්නවා Python කේතය. දැන් මෙතන ඔබට පේනවා ඇති i වලගේ කලින් තිබුණ 1යි දැන් 2යි. ඒතර මෙතන වෙනස් වෙලා තියෙනවා 2 කියන අගය. මෙතනත් 2 කියන අගය, මෙතනත් 2, මෙතනත් 2. එතන වෙනස් වෙලා තියෙනවා. කලින් තිබුණේ මේ 2 කියන ස්ථානේ 1. ඒතර මෙතන 2 5 කියලා කියන්නේ 2 3 4 කියන අගයන් වලට ක්‍රියාත්මක වෙනවා. කියන්නේ පුනර්කරණය වාර 3ක් ක්‍රියාත්මක වෙනවා. ඒතර මේක ක්‍රියාත්මක වෙන විදිය බලමු. ආරම්භයේදී i වලගේ 2ේදී කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? x2 මෙතෙන්ට එන්නේ. මේ රතු පාටින් තියෙන i වලට ලබා ගන්න අගය 24 තමයි දෙකෙන්ම නිරූපණය කරන්නේ. එහෙනම් මේ තර්කය අසත්‍යයි. ඒ නිසා අගයන් හුවමාරු කිරීමේ ප්‍රකාශය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ 24 කියන අගය ඒ ස්ථානයේම පවතිනවා. ඊට පස්සේ බලමු i වලගේ 3ට කොහොමද වෙන්නේ කියලා. එතෙන්දී ඔබට පේනවා ඇති තර්කය සත්‍ය වෙනවා. එහෙනම් මෙන්න මේ ප්‍රකාශය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ කියන්නේ අවයව මේ විදිහට හුවමාරු වීමක් සිද්ධ වෙනවා. 24යි 12යි කියන අවයව දෙක හුවමාරු වුණා. දැන් i වලගේ 3ට මේ විදිහට ක්‍රියාත්මක වුණා. අපි බලමු i වලගේ 4ට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට x2 කියන්නේ 12 කියන අවයවය, x4 කියන්නේ 2 කියන අවයවය. මේ දෙක හුවමාරු වෙනවා. මොකද මේ තර්කයේ සත්‍ය නිසා මේ ප්‍රකාශය ක්‍රියාත්මක වෙනවා. මේ අවයව දෙක හුවමාරු වීමක් සිද්ධ වෙනවා මේ විදිහට. දැන් බලන්න i වලගේ 4ට ක්‍රියාත්මක වෙලා ඉවරයි. ඒ වෙනකොට අපේ ලිස්ට් එකේ බලන්න 1 2 7 කියන මේ ලිස්ට් එකේ 1 2 7 කියන අවයව නිවැරදිව පෙළ ගැසිලා තියෙනවා. ඒ කියන්නේ sorted part එක තියෙන්නේ. අනිත් කොටස තාම නිවැරදිව පෙළ ගැහිලා නැහැ. ඒ කියන්නේ දැන් මේක අවසාන වෙනකොට අපිට ලැබිලා තියෙනවා මෙන්න මේ වගේ ලිස්ට් එකක්. 1 2 7 කියන අවයව නිවැරදිව පෙළ ගැසිලා තියෙනවා. ඊටු ටික unsorted part එක විදියට මෙතන තියෙන්නේ. එහෙනම් ඊළඟට අපි කරන්නේ මෙන්න මේ unsorted part එකේ කුඩාම අගය මෙන්න මේ 24ට ඉදිරියට ගේන්න කලින් විදියටම. එතකොට මේ අවස්ථාවට ගන්න නම් අපේ ලිස්ට් එක තිබුණේ මේ වගේ ආකාරයට මේ තියෙන sort වෙච්ච අගයන් ටික 1 2 7 24 12 කියන අගයන් දෙකෙන් කුඩාම අගය අපි ඉදිරියට ගන්න නැත්නම් sort කරගන්නේ කොහොමද? ඒකටත් යොදාගන්නේ මේ Python code එක. ඔබට පේනවා ඇති කලින් Python code එකට සමානයි. මෙන්න මේ අගය කලින් තිබුණේ මෙතන 2 කියන අගය, දැන් 3 කියන අගය. මේ ස්ථානවල තියෙන මෙතන 3, මෙතන 3, ඒ වගේම මෙතනත් 3.
දැන් මේකෙදී 3 4 කියන අවස්ථා දෙකට විතරයි මේක ඇත්තටම පුනර්කරණය වෙන්නේ. ඒ නිසා වාර දෙකක් විතරයි. අයිවලාගේ 3 සහ 4 කියන අගයන් වලට විතරයි මේක පුනර්කරණය වෙන්නේ. ඊට අපි බලමු මේකත් කලින් කේතයට බොහෝසේ සමානයි. මෙන්න මේ 3 කියන අගය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. අපි මේක ක්‍රියාත්මක වෙන විදිහ බලමු. කලින් විදිහටම i වලගේ 3ේදී ආරම්භයේදී ගන්න ඕනේ i වලට 3 කියන අගය. එතකොට මේකෙදී i 3 කියන අගයේදී x3 කියන අවයවය ඉන්ඩෙක්ස් එක 3 කියන අවයවය 24. එකම අවයවය තමයි මෙතන නිරූපණය වෙන්නේ 24 විශාලයි 24 කියන තර්කය අසත්‍ය වෙන නිසා මේ ප්‍රකාශය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතන මේ විදිහටම තියෙනවා. ඊට පස්සේ බලමු අපි x වලගේ i වලගේ 4 වෙනකොට කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. තර්කය සත්‍ය වෙන නිසා මෙන්න මේ විදිහට අවයව හුමාරු වීමක් සිද්ධ වෙන්න ඕන. ඒ කියන්නේ 24 සහ 12 කියන අවයව දෙක මේ විදිහට හුමාරු වීමක් වෙනවා. දැන් ඔබ බලන්න sorted part එක නැත්තම් මේ අවයව ටික 1 2 7 12 නිවැරදිව පෙළ ගැහිලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ වෙනකොටත් අපේ ලිස්ට් එක අවශ්‍ය විදිහට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපි Python code 4 ක්‍රියාත්මක කරලා අවසාන වෙනකොට අපි කලින් දැකපු කේත 4 Python කේත 4 ක්‍රියාත්මක වෙලා අවසාන වෙනකොට අපිට ලිස්ට් එකේ අවයව ටික නිවැරදිව පෙළ ගැහිලා තියෙනවා මේ විදිහට. ඒතර මේක ගන්න අපි ඇත්තටම මෙන්න මේ වගේ කෝඩ් එකක් තමයි යොදාගත්තේ. අපිට පේනවා ඇති මෙන්න මේ වගේ කෝඩ් එකක් යොදාගත්තේ. ඒතර මේකේ ලැබුණා මේ ලිස්ට් එක මේ විදිහට සෝට් වෙලා ලැබුණා. ඒතර මේ කෝඩ් එකේ අපි මේ කොටස් 4 වෙන වෙනම ලිව්වට මේ කොටස් 4 අපි වෙන වෙනම ලිව්වේ for loop-යත් එක්ක ලියපු කොටස් 4. ඔබට පේනවා ඇති මම මේ රතු පාටින් මාක් කරලා තියෙන කොටස්. රතු පාටින් තියෙන අංක මෙතන බිංදුව, මෙතන දම් පාටින් තියෙන 1, මෙතන දම් පාටින් 2, මෙතන කොළ පාටින් 3. ඔබට පේනවා ඇති මේ for loop එකේ බිංදුව කියන අගය මෙතෙන්දී එක කියන එකට වෙනස් වෙලා තියෙනවා, මෙතෙන්දී එක 2 කියන එකට වෙනස් වෙලා තියෙනවා, මෙතන 3 කියන එකට වෙනස් වෙලා තියෙනවා. ඒතර ඒ වෙනස්කම් ඇරෙන්න මේ කේත 4ම ඊටමත් සමානයි. වෙනස් වෙලා තියෙන තැන් ටික තමයි මම පෙන්නුවේ. එතකොට අපිට මේ කේත 4 වෙනුවට ඕනනම් එක කේතයක් යොදන්න පුළුවන්. අර වෙනස් වෙන තැන ඔබට පේනවා ඇති මම හිස් තැනක් යොදලා තියෙනවා. එතකොට උඩම තියෙන කේතේ මේ හිස් තැනට අදාළව තිබුණේ බිංදුව, දෙවෙනි කේතේ 1, තුන්වෙනි කේතේ 2, හතරවෙනි කේතේ 3 තිබුණේ. එතකොට මේ හිස් තැනට අපි අගයක් යෙදුවොත් අපිට මේ කේතය වාර 4ක් ක්‍රියාත්මක කරාම ලැබෙන ප්‍රතිඵලයම තමයි මෙන්න මේ කේතය වාර 4ක් යෙදීම තුලින් ලබා ගන්නත් හැකියාව වෙන්නේ. මේ කේතය අපිට වාර 4ක් පුනර්කරණය කිරීමෙන් මේ කේතය වාර 4ක් ලබා ගන්න නැත්නම් මේ කේතය වාර 4ක් ලිවීමෙන් ලැබෙන ප්‍රතිඵලයම ලබා ගන්න පුළුවන්. එහෙමනම් අපිට මෙන්න මේ කේත කොටස පුනර්කරණයක් කරන්න ඕන වාර 4ක්. අපි හිතමු එකට j කියලා විචල්යක් අරන් j කියන විචල්‍යයට 0 1 2 3 කියන අගයන් දීලා එතකොට මේ හිස් තැන් වලට 0 එක අවස්ථාවකදී දෙනවා. එතකොට අර කේතේ ආරම්භක කේතේ මෙතන 0 තිබුණේ. ඊට පස්සේ හිස් තැනට 2 කියන 1 කියන අගය, ඊට පස්සේ 2 කියන අගය, ඊට පස්සේ 3 කියන අගය දුන්නොත් අර කෝඩ් එක ඒ කියන්නේ මේ කලින් අපි දැකපු මෙන්න මේ කෝඩ් එකට සමාන ප්‍රතිඵලයක් අරගන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේ පුනර්කරණය වාර 4ක් කරන්න මේ වෙනුවෙන් අපිට කේතේ වාර 4ක් පුනර්කරණය කරන්න අපිට යොදා ගන්න පුළුවන් මේ වෙනුවෙන් මෙන්න මේ for loop එක. ඒතර ඔබ මේ දකින්නේ මෙන්න මේ කේතය වාර 4ක් ක්‍රියාත්මක කරන්න for loop එක භාවිතා කරලා තියෙනවා. ඒතර මේක තමයි ඇත්තටම අවසාන කේතය. මේ selection sort ක්‍රමේදී
අපිට අදාළ ප්‍රතිඵලය ලබා ගන්න for loop එක දෙපාරක් භාවිතා කරලා තියෙනවා. මේක for loop එක වෙනකොට ඇත්තටම while loop එකත් මේ සඳහා යොදා ගන්න පුළුවන්. මේක තමයි අවසානයේ අපිට ලැබෙන Python කෝඩ් එක. මේක ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. නමුත් කේතය ඉතාමත් කෙටි.